තෙරුවන් සරණින් දළදා සමිතු පෙළෙන් ඔබ සැමට සියලු යහපත උදා වේවා. සදහැවතුනි බෞද්ධ රූපවාහිනී නාලිකාව සදැහැති ඔබ වෙනුවෙන් sannivedanaya කරන සසරින් නිවනට දේශනා මාලාවේ අද දවසේ නියමිත උතුම් වූ දේශනාව මෙලෙසින් ඔබ හමුවට රැගෙන එන්නටයි මේ සූදානම. සදහැවතුනි අද දවසේත් මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් සිදු කළා වූ ආරාධනය පිළිගෙන මේ පුණ්‍යවන්ත වූ ධම්සභා මණ්ඩපයට වැඩම කරන්නට යෙදුනා මෙහින්තලේ මර්දන් කල්ල කරුණාකල චිත්ත විවේකාරාමාධිපති පූජනීය තපෝවනේ අරියතච පින්වත් ස්වාමින් වහන්සේ. අපි පළමු කොට ගෞරවනීය දේශකයන්න් වහන්සේ নমස්කාර පූරකව පාදාභිවන්දනයෙන් ධම්සභා මණ්ඩපයට පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සුපින්වතුනි මේ උතුම් වූ දේශනාව ධර්ම දානයක් ලෙසින් ලංකාවාසී ලෝකවාසී ඔබ හැමදෙනාගේම සිත් සතන් ධර්මයෙන් සුවපත් කරන්නට සිය පුණ්‍යකාමී දායකත්වය ලබා දී කටයුතු කරනවා කැනඩාවේ වාසය කරන ශාමලී සිගේරා මහත්මිය ගාමිණී සිගේරා මහතා ප්‍රධාන පවුලේ දෝදරු පින්වත් පිරිස විසින්. එසේනම් මෙතෙන් පටන් ඔබ අප හැම දෙනා කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් මේ දේශනාව සිදු කරන්නට පින්වත් ස්වාමින් වහන්සේට নমස්කාර පූරකව පාදාභිවන්දනයෙන් ආරාධනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි බෞද්ධ මාධ්‍ය චාලය හරහා සෑම බ්‍රහස්පතින්දා දිනකම උදෑසන 8 ඉඳලා 9 දක්වාත් බෞද්ධ ගුවන් විදුලිය හරහා රාත්‍රී 10 සිට 11 දක්වාත් නැවත බෞද්ධ රූපවාහිනිය හරහා රාත්‍රී 12 සිට 1 දක්වාත් ප්‍රචාරය කරන සසරින් නිවනට කියන මාතෘකාව යටතේ ඒ දේශනා කරන ධර්ම දේශනා මාලාවේ තවත් ධර්ම දේශනාවකට සවන් දෙන්න සූදානම් වෙලා ඉන්නේ. මේ පින්නතුන් විතරක් නෙමෙයි අපේ රටේ සියලුම අය සියලු ලෝකවාසීන් මේ ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒ තුළින් බලාපොරොත්තු වෙන අරමුණු රාශියක් තියෙනවා. මේ පින්කමට දායකත්වයේ ධර්මින් පින්කමේ දායකත්වය අරන් තියෙන්නේ කැනඩාවේ වාසය කරන ශාමලී සිගේරා ගාමිණී සිගේරා ඇතුළු දූදරු පිරිස විසින්. එයන්ගේ ප්‍රාර්ථනා බලාපොරොත්තු අනුමෝදනාව පරලෝසපත් පින් බලාපොරොත්තු වෙන දෙමව්පියන් ඇතුළු සියලු නෑ හිතවතුන්ට පින් අනුමෝදන් කරන්නට. ආශිර්වාදයක් හැටියට ජූලි මාස 10 වෙනි දින උපන් දිනය සමරන ඒ අසනීප තත්ත්වයෙන් පසුවන ශාමලී සිගේරා මහත්මියට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට. මෙන්න මේ ආරමුණ ඇතුව මේ පින්කමට දායකත්වයේ දරනවා. අපි විසුද්ධි මාර්ගයේ ඔස්සේ දේශනා කරන ධර්ම දේශනා මාලාවේ අදත් දේශනා කරන්නේ දිට්ඨි විසුද්ධිය පිළිබඳව.
දිට්ඨි කියන්නේ දකිනවා විසුද්ධි වඩාත්ම පිරිසිදුව පැහැදිලිව निराවුල්ව දකිනවා. ඒ අධ්‍යාත්මික හා බාහිර ලෝකයේ පිළිබඳව නිවැරදි ආකාරයට දේශනා කළ අපේ ශාස්ත්‍රඥ වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ. අධ්‍යාත්මික ලෝකයක් බාහිර ලෝකයක් මේ දෙක පිළිබඳව අපි තාම හරියටම දන්නේ. ඒ දන්නේ නැති නිසා තේරුම් ගත්තේ නැති නිසා අවබෝධ නොකළ නිසා අපි අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගන්න පුරුදු වෙලා තියෙනවා. දුක්ඛ දේ සැපයි කියලා ගන්න පුරුදු වෙලා තියෙනවා. අනාත්ම දේ ආත්මයි කියලා ගන්න පුරුදු වෙලා තියෙනවා. අසුභ දේ සුභයි කියලා ගන්න පුරුදු වෙලා තියෙනවා. මෙන්න මේකෙන් අපි මිදෙන්නට ඕනේ. නිවැරදි අවබෝධය නිවැරදි ලෝකයේ සිදුවෙන ක්‍රියාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔක අනිත් පැත්ත. අනිත්‍යයි දුකයි අනාත්මයි අසුභයි කියන කාරණය. නමුත් අපිට තාම හරියටම අවබෝධ වෙන්නේ නැහැ. අපි මීට කලින් ධර්ම දේශනාවල කරුණු 88ක් පිළිබඳව දේශනා කළා තියෙනවා. තවත් කරුණු රාශියක් තියෙනවා අපට විග්‍රහ කරන්න. බෙදලා බලන්න. කොටස් වලට වෙන් කරලා හොයන්න. අදත් අපි මේ පිළිබඳව කතා කරනවා. මීට කලින් අපි 28ක් රූප පිළිබඳව දොරවල් 6ක් පිළිබඳව අරමුණු 6ක් පිළිබඳව විඥාන 6ක් පිළිබඳව ස්පර්ශ 6ක් පිළිබඳව සංඥා 6ක් පිළිබඳව වේදනා 6ක් පිළිබඳව සංචේතනා 6ක් පිළිබඳව තෘෂ්ණා 6ක් පිළිබඳව විතර්ක 6ක් පිළිබඳව විචාර 6ක් පිළිබඳව පසුගිය දේශනා තුල ඊටාත්ම ලස්සනට අපි පැහැදිලි කරා. ඒකින් එක බෙදලා වෙන් කරලා කොටස් කරලා මේ චිත්තසංතානය අපිරිසිදු කරන ආකාරය පැහැදිලි කරා. දිටි විසුද්ධියේ තුලින් අපට අවබෝධ කරගන්න තියෙන කරුණු රාශියක්. පළවෙනි කාරණේ තමයි නාම රූප වශයෙන් අපි අවබෝධ කරගන්නට ඕනේ. ඒ වගේම ස්කන්ධ පහක් වශයෙන් අපි අවබෝධ කරගන්නට ඕනේ. ආයතන 12ක් හැටියට අපි අවබෝධ කරගන්නට ඕනේ. සතර මහා ධාතු හැටියට අවබෝධ කරගන්නට ඕනේ. සාස්වත දිට්ඨි හා උච්ඡේද දිට්ඨි වශයෙන් අපි තේරුම් ගන්න ඕනේ. දිට්ඨි විසුද්ධියේදී මෙන්න මේ කරුණු ටික අපි සම්පූර්ණ කරගත්තොත් අවබෝධ කරගත්තොත් निराවුල් කරගත්තොත් අපිට ඊළඟ විසුද්ධියට යන්න පහසෙන් යන්න පුළුවන්. ඒකාංකා විතරණ විසුද්ධියට. ඒකාංකා විතරණ විසුද්ධියට ප්‍රත්‍ය වෙන්නේ දිට්ඨි විසුද්ධියයි. ඊළඟේ දිට්ඨි විසුද්ධියේ අද දේශනා කරනවා රූප පිළිබඳව. ඔයත් දන්නවා රූප කියපුවාම රුප්පනේ හේවත් වෙනස් වීමට රූප කියලා කියනවා. රූප කියන්නේ සතර මහා ධාතුන්ට විකාරයට පැමිණෙන නිසා රූප කියලා කියනවා. 32ක් කුණප කොටාස පිළිබඳව ඔයත් අහලා තියෙනවා. ඔයත් දන්නවා. හැබැයි හරියටම ඔක කොටස් ටික තමන්ගේ ශාරීරිය තුළින් වෙන් කරගත්තේ නැහැ. ඒ නිසා ඔක එකත්වයෙන් ගන්න පුරුදු වෙලා තියෙන රූපස්කන්ධයක් ඇටියට. ස්කන්ධයක්. ස්කන්ධ කියන්නේ ගොඩක්. හැබැයි ඒ වුණාට ඒක ඒකත්වයෙන් ගන්න පුරුදු වෙලා තියෙනවා. ඒ නිසා ඒක උපාදාන කරගන්න. ඒක උපාදාන කරගත්තොත් දුක. රූප උපාදානස්කන්ධ දුක්ඛ. එහෙනම් ඒ දුක්ඛ ස්වභාවයක් තියෙනවද කියලා හරියාකාරවම තේරුම් ගන්න ඒක කොටස් වලට වෙන් කරනවා.
කීප ආකාරයකින් වෙන් කරන්න ඕනේ. අපි දන්නවා මම සිංහලෙන් කියනවා. පාලියෙන් කිව්වම ඔයත් ඒකේ තේරුම දන්නේ. කෙස්ලොම් නියදත් සම් මස් නහර ඇට ලොඳ වකුගඩු අක්මාව පෙනහල්ල පපමස හෘදය වස්තු බොක්ක බඩවැල් පිත්තාස දිරෝපහාර නොදිරෝපහාර මොළ කියලා 20ක් තියෙනවා. තවත් 12ක් තියෙනවා. කෙල සෙමසොටු කඳුළු දහඩිය ලේ සැරව පිත මේද තෙල සඳ මිදුළු මුත්‍රා වර්ණ තෙල් සඳ මිදුළු මුත්‍රා කියලා කොටස් 12ක් තියෙනවා. කෙල සෙමසොටු කඳුළු දහඩිය ලේ සැරව පිත මේද තෙල උරුණු තෙල් සඳ මිදුළු මුත්‍රා කියලා කොටස් 12ක්. මේ කොටස් 32 කුණප කියලා කියන්නේ කුණු වෙච්ච ඒවා නරක් වෙච්ච ඒවා පිලුණු වෙච්ච ඒවා. හැබැයි අපි හොඳයි කියලා ඔක ශරීරය තුල දරාගෙන ඉන්නවා. ඒක බාහිරට පේන්නේ නැති නිසා අභ්‍යන්තරය තුල තියෙන නිසා අපි හිතන ඒක හොඳයි කියලා. ගෞරවවල දැකලා තියෙනවා. ඒ හරක් ඇති කරන අය ඒ හරක්ගේ මුත්‍රා ගොම එකතු වෙන තැනක් තියෙනවා. ඒක ඔයත් දාන්න මොනතරම් අපිරිසිදුද කියලා. ගවරවල පිළිකුල් කරනවා. ඒ සමානවමයි තමන් ආස්ාවෙන් පරිහරණය කරන ශරීරය අභ්‍යන්තරයේ තියෙන ඒ ස්වභාවයක්. ඒ කොටස් 32කට වෙන් කරලා බලන්න. ඒ දර්ශනය නිවැරදිව දැක්කොත් යථාර්ථය තේරෙනවා. මහා සතිපට්ඨාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඒකායන අයම් භික්ඛවේ මග්ගෝ මහණෙනි දරුවේ එකම මාර්ගය ඒකායන අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධිය මේ සිත පාරිශුද්ධ භාවයට පිරිසිදු භාවයට පත් වෙන්න සත්තානං විසුද්ධිය ශෝක පරිද්දවාන ශෝකය පරිද්දවාන හැඬීම අකමැතිම දේවල් ශෝක පරිද්දවාන සමතික්කමාය ඒක සමනය කර ගැනීම සඳහා දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය දුක් දොමනස් අකමැතිම දෙයක් කතා කරන්නත් අකමැති දෙයක් දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස් අධිගමාය පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කර ගැනීම සඳහා ඥායස් අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය නිර්වාණය විමුක්තිය නිදහස් ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා යදිදං චත්තාරෝ සතිපට්ඨාන මේ හතරයි කතමේ චත්තාරෝ කොමන සතරද්ද ඉද බික්කමේ බික්කු මහණෙනි දරුවෙනි කායේ කායानुපස්සී විහෙරති කාය කිවේ රූප කායට වාඩි කරවලා තියෙන රූප කායට කාය කායේ කායानुපස්සී විහෙරති වේදනාසු වේදනානුපස්සී විහෙරති ඒකත් තියෙන අභ්‍යන්තරේ චිත්තේ චිත්තානුපස්සී විහෙරති සිතේ හැසිරෙන ස්වභාවය චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේ ධම්මානුපස්සී විහෙරති අධ්‍යාත්මික හා බාහිර ලෝකයේ පිළිබඳ නීවරණ වශයෙන් ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් සප්ත බොච්චංග වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්ම වශයෙන් ධර්මය මෙනෙහි කරන්නේ කාය වේදනා චිත්ත ධම්ම ආතාපි කෙලස් තවන කෙලස් දවන කෙලස් පුච්චන සිත අපිරිසිදු කරන සිත දූෂ්‍ය කරන සිත කිලිටි කරන ධර්මයන් රාශියක් තියෙනවා ඒවා තවන්න ඕනි ඒවා දවන්න ඕනි ඒවා පුච්චන්න ඕනි ආතාපි සම්පචානෝ මනනුවනි සතිමා හොඳ සිහියෙන් විනය ලෝකේ කිය පංචස්කන්ධෙට විනය ලෝකේ අභිච්ඡා දෝමනස්සං
විසම ලෝභයට කිව්වා අවිච්ඡා කියලා. දෝමනස්සං කිව්වා ද්වේෂයට. මේ දෙක බැහැර කරන්නට එතකොට මෝහයක් නැහැ. මෝහය අවසන්. ඒකායන මගයි. ඒකෙන් මේ විස්තර කරන දෙතිස් කුණප කොට්ටාස ආයත් වෙන්නේ කාය අනුපස්සනාවට. ତර කය කිව්වේ තමන්ගේ ශරීරයට. අනුපස්සන අනුව සිහි කරනවා. ඒ යථා ස්වභාවය සිහි කරන්න. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිහි කරන්න කලින් සිතේ ඒකාග්‍රතාවයක් ඕනි. තන්පත් බවක් ඕනි. නොවිසරණ ස්වභාවයක් ඕනි. ඒක අපි ගත්තා චිත්ත විසුද්ධිය තුලින්. ඒ සමාධිය ඇති කරගන්න ආකාරය අපි පැහැදිලි කරා චිත්ත විසුද්ධිය තුලින්. දැන් දේශනා කරන්නේ ditthi විසුද්ධිය. එහෙනම් ඒ කුණප කොට්ටාස 32 වර්ණයක් තියෙනවා, පාටක් තියෙනවා. කෙස්වල පාටක් තියෙනවා. ලම්වල පාටක් තියෙනවා, වර්ණයක් තියෙනවා. නියපොතුවල වර්ණයක් තියෙනවා. දත් සම් මස්නහර ඇට සෑම එකම වර්ණයක් තියෙනවා. ඒ වර්ණය ගන්න මනසින්. වර්ණේ විතරක් නෙමෙයි. ඒකේ ගන්ධයත් බලන්න මනසින්. සුවඳක්ද තියෙන්නේ ගඳක්ද කියලා තියෙන්නේ. ගඳක් තියෙන්නේ. දුර්ගන්ධයක් තියෙන්නේ. ඒකේ සටහනක් ගන්න. ඒකේ තියෙන පෙතලි ස්වභාවයන් තියෙනවා. දික් ස්වභාවයන් තියෙනවා, කෙටි ස්වභාවයන් තියෙනවා, වටකුරු රවුන්ඩ් ස්වභාවයන් තියෙනවා. ඒ කොටස් වල තියෙනවා ඒ සටහනක් තියෙනවා. පිහිට ස්ථානයක් ගන්න. කොතනද පිහිටලා තියෙන්නේ මේවා. මේ සියලුම කොටස් වෙන් කරගෙන ඒ කොටස් එකින් එක පරීක්ෂාවට ගන්න. ඒ පරීක්ෂාවට කියනවා කාය අනුපස්සන. අනුපස්සන නැවත සිහි කරනවා. නැවත මතක් කරනවා. නැවත සිහි කරලා නැවත මතක් කරලා සිතට හොඳට අනුගත කරගන්නවා. සිතේ හොඳට සනිටුහාන් කරගන්නවා. ඒ වගේම පිළිකුල් වශයෙන් බලන්න මෙනෙහි කරන්න. ආසාවෙන් පරිහරණය කළ යුතු ද පිළිකුලෙන් බැහැර කළ යුතු දෙය කියලා. ඒ 32ම එකින් එක පරීක්ෂා කරලා බලන්න. පිළිකුලෙන් බැහැර කළ යුතු ඒවා තියෙන්නේ. එහෙනම් ඒ 32 පිළිබඳව අපි නිවැරදි පරීක්ෂණයක් කළේ නැහැ. ඒ නිසා ඔකට රූපස්කන්ධය මම කියලා ගත්තා. රූපස්කන්ධය මගේ කියලා ගත්තා. ඔක මට අයිති කියලා ගත්තා. ඔක මගේ ආත්මය කියලා ගත්තා. ඒ තාක්කල් අපට වැරදිලා. එයි සත්‍යයෙන් තොරවයි අවබෝධය. ඒ වැරදි ආකාරයෙන් මෙනෙහි කරනවට කියනවා අයෝනිස්සෝ මනසිකාරය. යෝනිස්සෝ මනසිකාරය. නිවැරදි නුවණින් මෙනෙහි කරනවා. සත්‍ය වශයෙන් දකිනවා. එහෙනම් ඒ 32 ගොඩවල් 32ක් වශයෙන් මනසින් හදාගන්න ඉදිරියට වාඩි වෙච්ච ස්ථානයේ ඉදිරියෙන් හදාගන්න. හදාගෙන බලන්න. මෙන්න මේ ආකාරයට බලන්න. දිට්ඨිය විසුද්ධි කරගන්න නම්. කෙස් එක්ක සම්බන්ධයක් තියනවද ලොම් කියලා? නැහැ. කෙස් දන්නෙත් නැහැ එයත් එක්ක සම්බන්ධකම් පවත්වනවා කියලා ලොම් දන්නවද? දන්නේ. කෙස් කියන්නේ යම් ද්‍රව්‍යයක් විතරයි. ඒ ද්‍රව්‍ය දන්නේ තවත් ද්‍රව්‍යයක් මේ ශරීරය තුල තියෙනවා කියලා කෙස් කවදාවත් දන්නේ. දන්නවද? ලොම් දන්නවද? මම මේ ශරීරයේ සෑම තැනකම එළියට ඇවිල්ලා ඉන්නේ කියලා. ලොම් කියලා කොටසක් මේ ශරීරය තුල තියෙනවා කියලා ලොම් දන්නවද? ඒ දන්නේ නැහැ. නියපොතු දන්නවද අපි මේ ඇඟිලි 20 අග්ගිස්සේ ඉන්නවා කියලා? නියපොතු දන්නේ නැහැ. එයාලා දන්නවද අපි මේ අනිත් අයලත් එක්ක සම්බන්ධකම් පවත්වනවා කියලා? ඒ දන්නේ නැහැ. දත් දන්නවද? අපි මේ ශරීරයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ කියලා. උඩ හනුවේ 16කුත් යට හනුවේ 16කුත් 32ක් දත් තියෙනවා කියලා දත් දන්නවද? අනිත් අයලත් එක්ක සම්බන්ධකම් පවත්වනවා කියලා දන්නවද? දන්නේ නැහැ.
සම දන්නවද? අපි මේ සියලුම දේ ආවරණය කරගෙන පෙරවගෙන ඉන්නවා කියලා. හැම දන්නේ නැහැ. මම මේ ස්ථානයේ ඉන්නේ කියලා හැම දන්නවද? නැහැ. මස් දන්නවද? ශරීරයේ ඇට මිදුළු 300ක්, ඇටකටු 300ක් තියෙනවා. ඒ 300ට අලවලා තියෙනවා මස් ඇදලි 900ක්. ඒ මස් ඇදලි එකක්වත් දන්නවද අපි මෙතන ඉන්නේ කියලා? අපි මේ තැන ඉන්නේ කියලා දන්නවද? ඒ දන්නේ නැහැ. නහර දන්නවද? අපි ඔය සියල්ල වෙලාගෙන ඉන්නවා කියලා. ඒ නහරවල් තුල ගමන් කරන ලේ ගමන් කරනවා කියලා නහර දන්නවද? ලේ දන්නවද? ලේ දන්නෙත් නැහැ. නහර දන්නෙත් නැහැ. ඔය එකකට එකක් වෙනස්. වෙනස් වූ කොටස් රාශියක් එකට එකතු කරලා අපි වැරදි අවබෝධයක් ගත්තා. අර මම මුලින් සඳහන් කර ආකාරයට අනිත්‍ය දේ නිට්ටය කියලා ගත්තා. දුක්ඛ දේ සපයි කියලා ගත්තා. අනාත්ම දේ ආත්මයි කියලා ගත්තා. අසුබ දේ සුබයි කියලා ගත්තා. සුබහින්දම තමයි සරසන්නේ ওই ටික. අලංකාර කරන්නේ සුබහින්දමයි. ඒ හිතාගෙන ඉන්න සුබයි කියලා ඒකින්ද සරසනවා. ඒ වැරදි අවබෝධය. ඒ නොදන්නාකම, ඒ නොතේරෙනකම. ඒ සත්‍ය නොවැටහීම. වකුගඩු දන්නවද මං අහවල් තැන පිහිටලා ඉන්නේ කියලා? වකුගඩු දන්නේ. මේ ආකාරයෙන් මේ ද්‍රව්‍යයන්ට මං උදව් කරනවා කියලා වකුගඩු දන්නවද? ඒ දන්නේ නැහැ. අක්මාව දන්නවද? මම මේ ශරීරයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. මම මෙන්න මේ ක්‍රියාකාරීත්වය සිද්ධ කරනවා මේකේ පැවැත්මට කියලා අක්මාව දන්නේ නැහැ. පෙනහල්ල දන්නවද? මං අහවල් තැන ඉඳගෙන මෙන්න මේ විදියට එයාලට මේ ආස්වාස ප්‍රාස්වාස කරන්න මං උදව් කරනවා කියලා. පෙනහල්ල දන්නේ නැහැ. යම් කොටාසයක් විතරයි. කොටසක් විතරයි. ඇයි මේ කොටසට ආත්ම සංඥාව දුන්නේ? නිත්‍ය සංඥාව දුන්නේ. සැප සංඥාව දුන්නේ. සුභ සංඥාව දුන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ පරීක්ෂණය තුළින් ඔබ අවබෝධ කරගන්නවා සත්‍යක්. ඒ තමයි අනිත්‍ය දේ අනිත්‍ය හැටියට දකිනවා. දුක්ඛ දේ දුක්ඛ හැටියට දකිනවා. අනාත්ම දේ අනාත්ම හැටියට දකිනවා. අසුභ දේ අසුභ හැටියට දකිනවා. හැබැයි ඒ අවබෝධය එන්නේ පරීක්ෂණය තුළින්. ඒ පරීක්ෂණයට තමයි අර වචනය දුන්නේ ඉස්සෙල්ලා තථාගතයන් වහන්සේ. කායේ කායानुපස්සී විහෙරති. කාය තමන්ගේ කාය පිළිබඳව ඉස්සෙල්ලා බෙදලා වෙන් කළ බලන්න. සත්‍ය අවබෝධයෙන් යථාර්ථය අවබෝධයෙන්. ඒක අයිති වෙන්නේ රූපයට. රූපේ පිළිබඳව ඉදිරි කරුණවල ගොඩාක් පැහැදිලි කරා පසුගිය කරුණවල. රූපේ කියන්නේ සතර මහා ධාතුන්ට. කෙස් හැටියට දකින්න තාක්කල් අවබෝධයක් නැහැ. සතර මහා ධාතු හැටියට දර්ශනය වෙනවද? ඒකට කියන විදර්ශනා. ඒ සත්‍ය අවබෝධයයි. සත්පුච්චලයක් නැහැ. ස්ත්‍රී පුරුෂ වශයෙන් අවිද්‍යාමානදී පිළිබඳව නොපැකිලව පහසුවෙන් සිත පවතිනවා. ස්ත්‍රියක් ඉන්නවා, පුරුෂයෙක් ඉන්නවා, ළමයෙක් ඉන්නවා, ලදරුවෙක් ඉන්නවා, මහල්ලෙක් ඉන්නවා. නොපැකිලව සිත පවතිනවා. අවිද්‍යාමාන. පරමාර්ථ ධර්මයන් කෙරේ සිත පහසුවෙන් පවතිනවා විද්‍යාව. ස්ත්‍රියක් දකින්නේ, පුරුෂයෙක් දකින්නේ, පුච්චලයක් දකින්නේ. දකින්නේ සත්‍යයි, පරම සත්‍යයි. ඒ සතර මහා ධාතු. රූප කිවේකට. දැන් මේ පිළිබඳව මෙච්චර කල් නුවණින් දේශනා කළේ මනස උපකාර කරගෙන. සිත උපකාර කරගෙන. විඥානය උපකාර කරගෙන. රූප ගැන බෙදලා බැලුවේ, රූප විග්‍රහ කෙරුවේ මනසින්. මනසට කියන්නේ නාමයක් කියලා. නාම ධර්මයක්. නාම ධර්මයේ මනස විඥානය. අර බෙදලා බලපේව රූප ධර්ම. බලන්නකො වෙන මොකද්ද තියෙන්නේ කියලා. වෙන මොකද්ද තියෙන්නේ?
ඔක තව සහතික කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන 11 ආකාරයක් තියෙනවා. 11 ආකාරයකින් විග්‍රහ කරන්න. ඒ කොහොමද? අතීතයේත් ඔය දෙතිස් කුණප කොට්ටාස අරගෙන අපි ආවා. සසරේ සැරිසරුවා. ඒ සත්‍යයක් වශයෙන්. මිනිසෙක් වශයෙන් වෙන්නත් පුළුවන්. තිරිසන් සත්‍යයක් වශයෙන් වෙන්නත් පුළුවන්. ප්‍රේතෙක් වශයෙන් වෙන්නත් පුළුවන්. දෙවි කෙනෙක් වශයෙන් වෙන්නත් පුළුවන්. ඒ ආකාරයෙන් සැරිසරුවෙත් ඔය දෙතිස් කුණප කොට්ටාසම අරගෙන. එහෙනම් අතීතේ ඔය කොටස් එකක්වත් දන්නවද? ඒ තැන්වල මම පිහිටලා ඉන්නවා කියලා අතීතේ පිහිටලා හිටියා කියලා? ඒ දන්නේ නැහැ. ඒතර වර්තමානයේ දන්නවද? මම මේ තැන පිහිටලා ඉන්නවා කියලා. වර්තමානයේ දන්නේ. කියලා දන්නේ මම ඉන්නේ දිව යට කියලා. සෙම දන්නවද? මම ඉන්නේ උගුරත් එක්ක සම්බන්ධ මුළු ශරීරය පුරාම පැතිරලා තියෙන සෙම. සෙම දන්නේ. එවැනි දෙයක් මේ ශරීරයත් එක්ක සම්බන්ධයි කියලා සෙම දන්නෙත් නැහැ. සොටු දන්නවද මම නහය ඇතුලේ ඉන්නේ කියලා? නාසය ඇතුලේ ඉන්නේ කියලා සොටු දන්නවද? කඳුළු දන්නවද මම S2 තුලේ ඉන්නේ කියලා? S2 මම පිට කරනවා කියලා කඳුළු දන්නවද? දහඩිය දන්නවද මේ ශරීරයේ සෑම රෝම කූපයකින්ම මම මේ වගේ දියරයක් පිට කරනවා කියලා දහඩිය දන්නවද? දන්නේ. ලේ දන්නවද? ශරීරය පුරාම මම පැතිරෙනවා කියලා. ඒ දන්නේ නැහැ. සරව දන්නවද? සඳමිදුළු මුත්‍රා දන්නවද? ඒ තැනම පිහිටලා ඉන්නවා කියලා. ද්‍රව්‍යයන් රාශියක් විතරයි. ඒ ද්‍රව්‍යයන් නිර්මාණය වෙලා තියෙන්නේ, සකස් වෙලා තියෙන්නේ, පිළියෙල වෙලා තියෙන්නේ ශක්තින් හතරක්. ඒ ශක්තින් හතරකින් නිර්මාණය වෙච්ච දෙයක් අපි අල්ලගෙන ඉන්නවා මනසින්. මේක මගේ කියලා. දැන් ඔතන කොයි කොටසද මගේ කියන්න පුළුවන්? දැන් අතීතයේ හටගෙන නැති වුණා. ඒක අස්ථානෙට ගියා. අතීතයේ සියලු රූප කොටස් ඇති වෙලා නැති වුණා. අස්තයට ගියා. ඒක ඉවරයි. අනාගතේ හටගන රූප කොටස් ඒ සතර මහා ධාතුන්ගේ ස්වභාවය අනාගතේ හටගනි. පහළ වෙයි, සකස් වෙයි, පිළියෙල වෙයි. ඒත් කොටස් ටිකක්. වර්තමානයේ මේ කතා කරන මොහොතේ පිළියෙල වෙනවා, සකස් වෙනවා, හට ගන්නවා, ක්‍රියාත්මක වෙනවා. Taman දන්නේ. හැබැයි Taman හිතාගෙන මේ මම තමයි මේ ඔක්කොම කරන්නේ. ඒ වැරදි අවබෝධය තුළ ඉන්න තාක්කල් මේ ධර්ම අවබෝධ වෙන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේ තාමත්ම ලස්සනට පෙන්වලා දුන්නා. බලන්න කායානුපස්සී විහෙරති. එහෙනම් අතීත වර්තමාන අනාගත තුල ක්‍රියාත්මක වෙන්නේ તો සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලිය. ස්වභාවයක් ක්‍රියාත්මක වෙන්නේ. එකක්වත් මට අයිතිව නෙමෙයි. ආධ්‍යාත්මික කොටස් ටිකක් ක්‍රියාත්මක වෙනවා. කතා කරන මොහොතේ ආධ්‍යාත්මික කොටස් ටික ක්‍රියාත්මක වෙනවා. බාහිර කෙනෙක් අරමුණු කළ බලන්න. එයාගේ ශරීරයේ කොටස් ටික ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒක පුච්චලයකට අයිති එකක් නෙමෙයි. කෙනෙකුට අයිති එකක් නෙමෙයි. සත්‍යයකට අයිති එකක් නෙමෙයි. කොටස් ටිකේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒක වැරදි අවබෝධයෙන් ගත්ත සක්කාය දිට්ඨි. ඒ පිළිබඳව කියනවා තව ටිකකින්. සක්කාය දිට්ඨි. මේ සක්කාය දිට්ඨිය තමයි ඉස්ලාම නැති කරගන්න ඕනේ. මේ කොටස් ටික බෙදලා වෙන් කළ බලපුවාම සක්කාය දිට්ඨිය නැති කිරීමේ ආරම්භය පටන් ගන්නවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාස සංයෝජන තුනයි. සක්කාය දිට්ඨි නැති වෙන්නේ අනිත් සංයෝජන දෙකත් එක්ක. සීලබත පරාමාස විචිකිච්ඡා කියන සංයෝජන දෙකත් අරගෙන සක්කාය දිට්ඨිය අයින් වෙනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා පස්සෙන් ගිහින් ධර්මයේ දේශනා කළේ සෝවන් වෙනකම්. එතනින් එහාට අතහැරලා දැම්මා. සමහර අයට අරිහත්ත්වයට දක්වාම බණ කිව්වා. සක්‍රදාගාමී වෙන්න පුළුවන් අයට සක්‍රදාගාමී මාර්ගයටම බණ කිව්වා. අනාගාමී පුච්චලයන්ට අවබෝධ කරගන්න පුළුවන් පුච්චලයට එතනට බණ කිව්වා. හැබැයි සෝවන් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ දන්නවා නියත වශයෙන්ම එයා
යන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි නිවන කරමයි යන්නේ. එයායි මග නවතින්නේ නැහැ. එහෙනම් මේ සක්කාය දිට්ඨි නැති කර ගැනීම ආරම්භය මේ ආකාරයට දකින්න ඕනේ. භව හතක් තුල සීමා කරගන්න පුළුවන් සංසාර ප්‍රවෘත්තිය. සසර ගමන. එහෙම නැති වුණොත් තවත් දීර්ඝ කාලයක් යන්න වෙනවා. කොච්චර කාලයක්ද? ඒක තීරණය කරන්නේ තණ්හාව විසින්. තෘෂ්ණාවමයි තීරණය කරන්නේ තව කොච්චර කාලයක් මේ ප්‍රවෘත්තිය ගෙනියනවද කියලා. එතකොට තෘෂ්ණාව ශේලා යම් ආකාරයකට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන අයින් වුණාම එහෙනම් අධ්‍යාත්මික බාහිර වශයෙන් බෙදන්න අධ්‍යාත්මයේ තියෙන දෙතිස් කුණප කොටාස ටික බාහිර වශයෙන් බලන්න කෙනෙක්ගේ ඒ තියෙන කොටස් ටික ඕලාරික කියන්නේ ගොරෝසු සතර මහා ධාතුන්ගේ ස්වභාවයන් තියෙන ගොරෝසු ඒවා දැන් අලියෙක් ගත්තොත් කොටියෙක් ගත්තොත් අපේ ශරීරෙත් තියෙනවා කෙස් සියුම් ඇටකටු ගත්තොත් ගොරෝසුයි ඕලාරික ස්වභාවයක් තියෙනවා ඒ කොටස් වල සියුම් ස්වභාවයක් තියෙනවා සූක්ෂම හීන කියන්නේ විකෘති ප්‍රතික්ෂේප කරනවා අපි අකමැති අයියෝ මේ මොකද ඇයි එහෙම හිටියාට ඒක බාර ගන්න කැමති නැහැ පිළිගන්න කැමති නැහැ ප්‍රතික්ෂේප කරනවා පිළිකුල් කරනවා බැහැර කරනවා ඒවට කියනවා හීන කියලා හීන රූප හීන කියන්නේ තමන්ගේ කැමැති හැටියට සකස් වෙලා නැහැ හීනයි ඒ සතර මහා ධාතුන් ඒ හීන කළා තියෙන්නේ පුච්චලයක් නෙමෙයි පුච්චලයේ විකෘතිතාවයක් නෙමෙයි සතර මහා ධාතුන්ගේ විකෘතිතාවයක් හීන ප්‍රනීත ඊටමත් මලංකාරයි ලස්සනයි ඒ ලස්සන තියෙන පුච්චලයේ නෙමෙයි අර කොට්ටාසවල බාහිරින් පේන්න තියෙන කොට්ටාස ටික ගත්තොත් ප්‍රනීතයි එයා ලස්සනයි කියනවා ඒ බාහිර කොටස් ටික කෙස්ලොම් නියදත් සම් බාහිරින් පේන්න තියෙනවා ඒක හීනනම් අයියෝ මෙයාට මොකද වෙලා තියෙන්නේ මොකද මේ පෙර කර්මයක්ද සත්‍ය වශයෙන්ම කර්මයක් ඒ හීන ප්‍රනීත දුර තියෙනවා ළඟ තියෙනවා සියල්ලම සතර මහා ධාතු ඒ සතර මහා ධාතුන්ට කියව රූප කියලා එහෙනම් ඒ එකක් කොටස් අරගෙන ඔය 11 ආකාරයෙන් පරීක්ෂා කරන්න 11 ආකාරයෙන් අතීත වර්තමාන අනාගත අධ්‍යාත්මික බාහිර ඕලාරික සූක්ෂම හීන ප්‍රනීත දුර ළඟ මේ 11 ආකාරයකින් බලන්න කිව්වේ ඇයි තථාගතයන් වහන්සේ හොඳට සිතට අනුගත වෙන්න හොඳට සිතේ සනිටුහන් වෙන්න සිතේ දාට හරියටම පිළිගන්නවා සිතට හොඳට ප්‍රත්‍යක්ෂයි මේ කොටස් ටිකක්මයි තියෙන්නේ නුවණින් විමසලා බලන්න නැද්ද කියලා ඔය කොටස් ටිකම නෙමෙයිද තියෙන්නේ කොටස් ටිකමයි තියෙන්නේ ඇයි ඔක දකින්නේ නැත්තේ ඇයි දකින්නේ නැත්තේ ඔක අවිද්‍යාවෙන් වහලා තියෙන්නේ මෝහයෙන් මුලා කරලා තියෙනවා අවිද්‍යාව කියන්නේ මෝහය ඒ මෝහයෙන් මුලා කරලා තියෙන දායකල් අර අවිච්ඡා දෝමනසං කියන ධර්මතා දෙකට සිත තුළ ඉඩ දෙනවා විෂම ලෝභය දේශයට ග්‍රන්ථ හතරක් පිළිබඳ වහලා තියෙනවා ග්‍රන්ථ කියන්නේ ගැට ගහන දෙයට කියනවා ග්‍රන්ථ කියලා අවිච්ඡා කාය ග්‍රන්ථය විෂම ලෝභයෙන් ඔය සතර මහා ධාතු ටික ගැට ගහගෙන ඉන්නේ නැද්ද ඒකනේ කොරෝනා වලට ඔච්චර බය COVID-19 කියනකොටම ගැස්සෙනවා බයයි වෙවුලනවා දුවනවා නැද්ද ඔව් ඇයි මේක ආරක්ෂා කරගන්න මුළු ලෝකෙම දඟලන්නේ ඔය කොටස් ටික ආරක්ෂා කරගන්න නෙමෙයිද අද ආරක්ෂා කරගන්න අපි මාස දෙකකට වැඩි දුක් විඳි එක තැනක ඉඳගෙන මොකටද ආරක්ෂා කරගන්න මොකක් ආරක්ෂා කරගන්න ඔය කොටස් ටික ආරක්ෂා කරගන්න ඔය කොටස් ටිකේ විකෘතිතාවයට තමයි
කොරෝනා කියලා කියන්නේ. කොරෝනා කියන්නේ සතර මහා ධාතු වෛරස් එකක්. ඇහැට පේන්නේ. හැබැයි ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙන සතර මහා ධාතුන්ගේ ස්වභාවයක්. ඒක පළමුවෙන් එන්නේ උගුරට. ඒකේ වේදනාව විඳපු කෙනෙක් කතා කරා මේ ළඟදී. එයා කියනවා සනීප වෙච්ච කෙනෙක් උගුරට කටුවක් ඇනුනහම කටුවක් උගුරේ හිර වුණාම කොච්චර වේදනාවක් දැනෙනවද? කටු 100ක් උගුරේ හිර වුණා වගේ වේදනාවක් එන්නේ. කොහොමදද? ඒකයි ඔක්කොම බය ඔය. කොරෝනා කියන්නේ ඒකයි. හුස්ම ගන්න අපහසුයි. හුස්ම ගන්න බෑ. ඒතර වයස්කයට ඒක දරා ගන්න බෑ. ඒතර වයස්කයගේ ශරීරයේ සතර මහා ධාතුන් සුදුසු නැහැ, ලෑස්ති නැහැ ඒ වෛරස් එක යටපත් කරන්න. වෛරස් එක කියන සතර මහා ධාතුන් මේ දි รา පත් වෙන සතර මහා ධාතුන් පෙළනවා, යටපත් කරනවා. හැබැයි තරුණ කට්ටිය ඒකනේ කුඩා ළමයින්ට හත් වයසක කට්ටියට එලිමහට යන්න එපා කිව්වේ. ඒ කට්ටියට ප්‍රතිශක්තියක් නැහැ. ඇයි? අර සතර මහා ධාතුන් දැන් ක්‍රමක්‍රමයෙන් විනාශය කරා යන්නේ. එතකොට අර වෛරස් එකේ ඉන්නේ බලවත්. ඒ සතර මහා ධාතු බලවත් වෙනවා. මේ සතර මහා ධාතුන්ට බෑ අපේ ශරීරයේ තියෙන සතර මහා ධාතුන්ට බෑ ඒ වෛරස් එක නැමැති සතර මහා ධාතුත් එක්ක සටන් කරන්න. හැබැයි ප්‍රතිශක්තිය තියෙන කෙනා සටන් කරනවා. තරුණ අය ජය ගන්නවා. එහෙනම් එතන තියෙන සතර මහා ධාතුන්ගේ පිළීමක්, පීඩාවක්. එහෙනම් මේ සතර මහා ධාතු හැබැයි අපිට ඒ සතර මහා ධාතු පේන්නේ. මේ වාතය අපට පේනවද? නෑ. බලන්නකො මොනතරම් ශක්තියක් තියෙනවද කියලා. පේනවද? ඒ තියෙන සතර මහා ධාතු. මේ හිරු එළිය ඒ තියෙන සතර මහා ධාතු. එහෙනම් අභිච්ඡා කාය ග්‍රන්ථය. විසම ලෝභයෙන් මේක ගැට ගහගෙන ඉන්නවා. රකින්න ඕනේ, ආරක්ෂා කරන්න ඕනේ. පරිස්සම් කරන්න ඕනේ. කොච්චර කාලයක්ද? කාලයක් තීරණය කරගත්තද පරිස්සම් කරන්න. මෙච්චර කාලයක් පරිස්සම් කරනවා. හෙට වෙනකන් අප පරිස්සම් කරන්න පුළුවන් නේද? මේ සතර මහා ධාතු හෙට වෙනකන්වත් පරිස්සම් කරගන්න පුළුවන්ද? කවුද සහතිකයක් දෙන්නේ? දෙන්න බෑ. නමුත් අභිච්ඡා කාය ග්‍රන්ථය මේ ශරීරයේ ගැට ගහගෙන යන අභිච්ඡාව නැමැති විසම ලෝභයෙන්. ඒ විසම ලෝභය කියන්නේ සිතුවිල්ලක් විතරයි. ඒකට කියන නාම ධර්මය. දැන් නාම ධර්මයන් රූප ධර්මයන් බැඳගෙන ඉන්නේ. ගැට ගහගෙන ඉන්නේ. තේරෙනවද? අභිච්ඡා කාය ග්‍රන්ථි. ව්‍යාපාද කාය ග්‍රන්ථි. ව්‍යාපාද, තරහ, ක්‍රෝධ, වෛර ගැට ගහගෙන නැත්. ශාරීරික කොටසක් වෙනස් වෙච්ච ගමන් ඒ කොටසත් එක තරහිනේ. කෙස් ටික ඉදිච්ච ගමන් කෙස් ටික එක මනාපද අමනාපද? දතක් වැටිච්ච ගමන් දත එක මනාපද අමනාපද? කවුද මනාප කෙනා කියන්නකෝ බලන්න. මේ ශරීරයේ සියලුම මේ කොටස් ටික පිළිකුල්. හැබැයි පිළිකුල් නම් ආසාවෙන් පරිහරණය කරන්නේ මේ පිළිකුලෙන් බැහැර කළ යුතුය. එතකොට පිළිකුලෙන් බැහැර යුතුය ඒවා මෙන්න බලන්න ඔකට ආසාවෙන් පරිහරණය කරන හැටි. හැබැයි දන්නවා බෙදලා බැලුවොත් මේක පිළිකුල්ම තමයි අර ගවර වලක් වගේ තමයි. ගවර වලේ ස්වභාවය දන්නවනේ. එහෙනම් මේක පිළිකුලෙන් බැහැර කළ යුතු එකක් නම් දතක් වැටුනම සතුට වෙන්න එපා. ඇයි අයින් වුණානේ ශරීරේ? කවුද බාන්න සතුට වෙන්නේ කෙනා? දුක් වෙනවද? දුක් වෙනවා. ඇයි? විසම ලෝභයෙන් මේක ගැට ගහගෙන ඉන්නේ. අවිච්ඡා කාය ග්‍රන්ථය. නැද්ද ගැට ගහගෙන? ඇස්පෙනි මාඩි වුණාම සතුට වෙන කෙනා කවුද? දුක් වෙනවද? එතකොට ගැට ගහගෙන නෙමෙයි දින්නේ. අර විසම ලෝභයෙන් ගැට ගහගෙන නැද්ද මේක? විසම ලෝභය කියන්නේ නාම ධර්මයක්, රූප ධර්මයක් ගැට ගහගෙන ඉන්නවා. හදන්නමයි හදන්නේ. ඒකනේ. දැන් ආයතනවල ඒ පුච්චලික රාජ්‍ය ආයතනවල වැඩ පටන් ගන්න ඉස්සෙල්ලා රූපලාවන්‍ය ඉවත් පටන් අරගෙන. එයි
අර වෙනස් කරගෙන ගියවා දැන් යන්න බැරි වුණොත් එහෙම අඳුර ගන්න බැරි වෙයි කියලා. ඇයි ඒ? එතකොට ගැට ගහගෙන නැත්තේ. ඒ පාට කෙරුවේ පුජ්‍යලයක් සත්වෙද්ද? ඒ හැඩ කෙරුවේ අලංකාර කෙරුවේ පුජ්‍යලයක් සත්වෙද්ද? නැ සතර මහා ධාතු පාට කෙරුවේ. ඒ පාටත් සතර මහා ධාතු. ශරීරයේ තන සතර මහා ධාතු. සතර මහා ධාතු සතර මහා ධාතුන් තුල උලනවා. උලාගෙන ගින් කියන ලස්සනයි කියලා. නැත්. අවිච්ඡා කාය ග්‍රන්ථය ගැට ගහලා තියෙන්නේ. විෂම ලෝභයෙන්. රකින්නමයි හදන්නේ. ආරක්ෂා කරන්නමයි හදන්නේ. පරිස්සම් කරන්නමයි හදන්නේ. හැබැයි කරන්න බෑ. වෙනස් වෙන්නේ නැද්ද? ඒ මේක අවබෝධ කරගන්නේ නැත්තේ. ඒක තමයි සත්‍ය. ඒක තමයි ඇත්ත. එන ව්‍යාපාද කාය ග්‍රන්ථය. ඒතර ව්‍යාපාදයක් එන්නේ පිළිකුල් දෙයි. ඒතර මේ 32ම පිළිකුල්. ඒතර පිළිකුල් නම් මේකෙන් කොටසක් බැහැර වුණාම සතුට වෙන්න ඕනේ. අපෝ පිළිකුල් වෙච්චර දැන් මා ශරීරේ තියන් හිටිය මේ පිළිකුල් අනේ කොච්චර හොඳද මේක බැහැර වෙච්ච එක. දත් හතරක් පහක් වැටුණාම මොකද වෙන්නේ? සතුට වෙනවද? හැම රැලි වැටුණාම, කන් ඇහිම අඩු වුණාම කවුද සතුට වෙන්නේ? හැබැයි කියනවා ඔක පිළිකුල් කියලා. හැබැයි බැහැර වෙනකොට ශෝක වෙනවා. නැත් පිළිකුල් නම් බැහැර කරන්න ඕනේ. එතනට මනස ගන්න ඕනේ. එතනට සිත ගන්න ඕනේ. ඒක නිවැරදිව අවබෝධ කර ගන්න ඕනේ විඥානය. විඥානය කියන්නේ අරමුණ දැන ගන්න. ප්‍රඥාවෙන් අවබෝධ කර ගන්න. ව්‍යාපාද කාය ග්‍රන්ථය. සීලබ්බත පරාමාස කාය ග්‍රන්ථය. ඒකිනු කය ගැට ගහගෙන ඉන්නේ. සීලබ්බත පරාමාස. මේ වෘතයෙන් තමයි මට හරියන්නේ. මේ වෘතයෙන් මේ පිළිගැනීමෙන් මේ ඇදහිීමෙන් මට හරියනවා. නැද්ද එහෙම පිළිගැනීම? තියෙනවා. ඒ කාලේ ගොඩාක් තිබ්බා. හරක් වගේ මිනිස්සු ඇවිද්දා. ගෝවෘත. එළුව වගේ මිනිස්සු ඇවිද්දා. බල්ලෝ වගේ මිනිස්සු ඇවිද්දා. ඒකෙන් විමුක්තියක් කිව්වා. සැනසෙල්ලක් කිව්වා. සහනයක් කිව්වා. ලැබුණාද? නැහැ. ගිහිල්ලා ඇහුවා බුදුරජාණන් වහන්සේගෙන්. මම බලු වෘත. මම බල්ලෙක් වගේ හැසිරෙනවා. මම විමුක්තිය හොයන්නේ මේ තුලින්. නිවනක් හොයනවා. ඉතින් ඔබ වහන්සේ මේක දන්නවා දේශනා කරන්නකො මං යන ගමන හරියද කියලා. බුදුරජාණන් වහන්සේ ඔක අහන්න මේපා කිව්වා. මයෙන් අහන්න එපා කිව්වා. දෙවෙනි වරක් කිව්වා. තුන්වෙනි වර කිව්වම කිව්වා බල්ලෙක් වගේද හැසිරෙන්නේ. එහෙනම් උපදින්නේ ඊගාවට ඒ වගේ තමයි කිව්වා. බල්ලෙක් වෙලාම තමයි උපදින්නේ කිව්වා. එයි ඒක උපාදාන කරගෙන ඉන්නවා. උපාදාන පත්‍ය භව. භවපත්‍ය ජාති. අන්න පහල කරලා තියෙනවා. එහෙනම් වෘත අපේ තියෙන මේ ධර්මය අවබෝධ සෝවන් වෙනතුරු තියෙන වෙන වෘත වෙන පිළිගැනීම් වෙන ඇදහිීම් මෙන්න මේ දෙයින් තමයි හරියන්නේ මෙන්න මේක තමයි නිවැරදි මේක තමයි සත්‍ය කියලා ඒකම ගන්නවා ඒකට කියනවා සීලබ්බත පරාමාස කාය ග්‍රන්ථ ශරීරය ගැට ගහගෙන ඉන්නවා නැද්ද ගැට ගහගෙන එයාලා පන්සලට එන්නෙත් නැහැ බණ කියනකොට කාන් දෙකක් වහගෙන නැත්නම් ඇහෙන්නේ නැති පැත්තකට යනවා බණත් එක්ක තරහයි. හාමුදුර එක්ක තරහයි. බුදුහාමුදුර එක්ක තරහයි. බුදුරජාණන් වහන්සේ එක්ක තරහයි. ඒ කාලෙත් හිටියනේ. බුදුරජාණන් වහන්සේත් එක්ක තරහයි. පාර යනකොට අනිත් පැත්ත හැරලා යනවා. අනිත් පැත්තට පැනලා. එදත් හිටියා. ඒ කාලේ. ඒ වෙන ඇදහිම් වෙන පිළිගැනීම. තවත් එකක් තියෙනවා. ඉදං සච්ඡාබිනිවේෂ කාය ග්‍රන්ථය. මම කියන දේම තමයි හරි. අනිත් අය කියනවා වැරදි. එහෙම නැද්ද? තියෙනවා. ශරීරය ගැට ගහගෙන ඉන්නවා. කය ගැට ගහගෙන සතර මහා ධාතු ගැට ගහගෙන ඉන්නවා. ඒ සිතුවිලි වලින්. එතකොට සිතුවිලි වලට කිව්වා නාම කියලා. අර ගැට ගහගෙන තියෙන්නේ මොනවද? සතර මහා ධාතු එවත් රූප ගැට ගහගෙන ඉන්නවා. නැද්ද ඔය හතර? අවිජ්ජා කාය ග්‍රන්ථය. ඒතර විෂම ලෝභයෙන් ගැට ගහගෙන නැද්ද? ඔක ලෙහන්න වෙනවා. ගැටේ ලෙහන්න වෙනවා. ග්‍රන්ථ කියන්නේ ගැට ගන්නවා. ව්‍යාපාද කාය ග්‍රන්ථය ශරීරය ගැට ගහගෙන ඉන්නේ තරහත් එක්ක. වාඩි වෙලා ඉඳලා නැගිටින්න බැරි වුණොත් ඒ ශරීරයත් එක්ක තරහයි. දිග ඇරප කකුල නවා ගන්න බැරි වුණොත් කකුලත් එක්ක තරහයි. නැච් තරහයි. ඒ තමයි ස්වභාවය. ඒ ව්‍යාපාද කාය ග්‍රන්ථය ව්‍යාපාදෙන් ශරීරය ගැට ගහගෙන ඉන්නේ. තමන්ට අනර්ථයක් කළොත් තමන්ට අරියාදුවක් කළොත් එයත් එක්ක ගැටෙනවා. හැපෙන්න යනවා එයත් එක්ක.
ඇයි? මට අරියාදුවක් කරයි කියලා. මට අරියාදුවක් කළා කියලා. එතකොට ව්‍යාපාද කාය ග්‍රන්ථය. සීලපත පරාමාස කාය ග්‍රන්ථය. මොන රුතෙන්ද හරියන්නේ? ඒ තමයි සීල සමාධි ප්‍රඥා. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක තමයි අනුගමනය කර යුතු නිවැරදිම පිළිවෙත. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔක්කොම කියලා දීලා මේ මාර්ගයත් කියලා දීලා අනුගමනය කරන්න කිව්වේ නැහැ මේක බලන්න කිව්වා. මේක බෙදලා බලන්න වෙන් කළා බලන්න මේක මෙහෙමද වෙන්නේ කියලා. අන්න තේරුම් ගත්තා. ඇත්ත නේන්න. අන්න ප්‍රත්‍යක්ෂ ඥානය. අවබෝධයි. ඒ අවබෝධ වෙන තාක්කල් මේ සංසාර ගමන යන්න වෙනවා. ඒ යන්නේ පුච්චලේක් සත්‍ය කරන්නේ නෙමෙයි. සතර මහා ධාතු ටික කර තියාගෙන. නැත්. එහෙනම් ඒ 11 ආකාරයකින් බලන්න. 11 ආකාරයකින් බලපුවාම මොකද වෙන්නේ? තාවර වෙන හොඳට සිතේ. මේ කොටස් ටිකක්මයි තියෙන්නේ. ඒතර ඒකෙන් වර්ණ වශයෙන් බලන්නත් ඕනේ. මෙනෙහි කරන්න වර්ණ වශයෙන් වර්ණයක් තියෙනවා සෑම කොටසකම. ගන්ධයක් තියෙනවා. නැද්ද? සත්‍යයි වැටහෙන්නේ. සටහනක් තියෙනවා සෑම කොටසකම. ඒ 32ක් කොනප කොටාසවල සටහන් නැද්ද? තියෙනවා සටහන. සමහර ඒවා දික්, සමහර ඒවා පෙතලි, සමහර ඒවා කෙටි, සමහර ඒවා සියුම්, සමහර ඒවා වටකුරු තියෙනවා. පිහිටි ස්ථාන බලන්න. පිහිටි ස්ථාන. දැන් අතර ඒක කොටසක් තවත් කොටසක් එක්ක සම්බන්ධද? හැබැයි හැම කොටසක්ම තවත් කොටසක් එක්ක සම්බන්ධයි. හැබැයි ඒ කොටස දන්නේ නැහැ. මං අනිත් කොටසත් එක්ක සම්බන්ධයි කියලා. දන්නවද? දන්නේ නැහැ. එහෙනම් බලන්නකො. එහෙනම් ඒ ආකාරයෙන් බෙදලා වෙන් කළ බලන්න. අන්න තථාගතයන් වහන්සේ දේශනා කාය කායानुපස්සී විහෙරති. එහෙනම් මේ දෙතිස් කුණප කොටාස හොඳට ඔය 11 ආකාරයෙන් හොඳට පරීක්ෂා කරලා බැලුවොත් විග්‍රහ කරලා බැලුවොත් අපිට දැක ගන්න පුළුවන්. මොකද්ද මේ අභ්‍යන්තරය තුල සිද්ධ වෙන්නේ? ඒ විතරක් නෙමෙයි බාහිර. ඒතර අතීත වර්තමාන අනාගත. තුන් කාලයට සම්බන්ධ කරලා බලන්න. අධ්‍යාත්මයට සම්බන්ධ කරලා බාහිරට සම්බන්ධ කරලා බලන්න. බාහිර කෙනෙකුගේ ශරීරය තුල තියෙන toy ටිකම නෙමෙයි. ඒතර බාහිර කෙනෙකුගේ ශරීරය අතර අභිච්ඡා කාය ග්‍රන්ථය. එතකොට එයාත් ඒ අභිච්ඡාව නැමැති විසම ලෝභයෙන් එයාගේ ශරීරය ගැට ගහගෙන නැද්ද? ගැට ගහගෙන තියෙනවා. ඔව්. මේ ලෝකේ තමයි වැඩිම ආදරය කරන්නේ කාටද කියලා ඇහුවොත් කවුද කියන්නේ? වෙනින් කෙනෙක් නම් කළොත් තමූලික බොරු. තමුන්ට ආදරය කරන්නේ. තමුන්ටයි ආදරය කරන්නේ. බලන්න හදිස්සිය ගියක් ගිනි ගත්තොත් ඉස්සෙල්ලාම පයින් අනිත් අය බලන්නේ එයා තමයි ඉස්සෙල්ලා පයින් එළියට. මොන හරි දෙයක් වෙන්න කියොත් අනතුරක් එයා ඉස්සෙල්ලා බේරෙන්න බලන්නේ. බේරලා තමයි අනිත් අය බේරන්න බලන්නේ. එහෙනම් වඩාත්ම ආදරේ කාටද? ඒතර අභිච්ඡා කාය ග්‍රන්ථි ගැට ගහගෙන නැත්. වෙනස් වීම තුළ ව්‍යාපාද එක්කෙනෙක් තරහෙනුත් ගැට ගහ ගන්නවා මේක. වෙන රුතේකට යන්න එපා. වෙන පිළිගැනීම් ඇදහිම් තියෙන තාක්කල් මේ ධර්මය අවබෝධ වෙන්නේ. එහෙමනම් ඒ ආකාරයෙන් වෙන් කර කර හොඳට බලන්න පරීක්ෂා කරලා බලන්න 11 ආකාරයෙන් බලනකොට හොඳට සිතට අනුගත වෙනවා. සිතේ හොඳට සනිටුහන් වෙනවා. සිතට හොඳට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඊට පස්සේ දර්ශනේ නිවැරදි වෙනවා. ඒ දර්ශනේ නිවැරදි වුණාම ඒකට කියනවා දික්ටි විසුද්ධි කියලා. දික්ටි කියන්නේ දැක්කා පිරිසිදුව දැක්කා. වඩාත්ම පිරිසිදුව දැක්කා. දික්ටි විසුද්ධි. දැන් එකක් විතරයි. එහෙනම් අපි දැන් මෙච්චර වෙලා ධර්මදේශනා මාලාවක් ජනවාරි මාසයේ ඉඳලා අපි ගත්ත ධර්මදේශනා මාලාවල නාම රූප වශයෙන් පෙන්වනවා. දැන් මේ දෙතිස් කුණප කොටාස එක එකක් මෙනෙහි කරනකොට මෙනෙහි කරන සිත නාම. එතකොට ඒ සිත හටගත්තේ මොකක් අරමුණු කරලාද? කෙස් නම් මෙනෙහි කළේ කෙස් අරමුණු කළේ සිත හටගත්තේ. නැද්ද? ලොම් නම් මෙනෙහි කළේ ලොම් අරමුණු කළේ සිත හටගත්තේ. ඒතර සිතක් කියලා දෙයක් මේක ඇතුලේ තියෙනවද? සිතක් කියලා දෙයක්වත් මේක ඇතුලේ නැහැ හේතුන්ගෙන් හටගන්නේ. හේතුන්ගෙන් හටගන්නේ. නිය කියනකොට නිය මෙනෙහි කරපු සිත නාම. අර රූපය. දැන් නාම රූප දෙකක් නෙමෙයිද තියෙන්නේ? දත් කියනකොට ඒ ගත්ත අරමුණක්. සිතින් ගත්තේ සිත නාමයක්. අර හේතු අර අරමුණ හින්දා ඒ සිත හටගත්තේ.
දත් කියලා හිතනකොටම සිතක් හැදිලි ඉවරයි. සම් කියලා හිතනකොටම සිතක් හැදිලි ඉවරයි. මස් කියලා හිතනකොටම සිතක් හැදිලි ඉවරයි. බලන්නකො සිත් පෙලක් නෙමෙයිද හැදින්නේ කියලා. ඒතර සිත් පෙලේ තියෙන වටිනාකම මොකක්ද? මොකක්ද තියෙන වටිනාකම? රඳවල තියන්න පුළුවන්ද මොහොතකටවත්? මොහොතකටවත් රඳවල තියන්න බෑ. එක තැනක තියන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙකුට ඕන නම් ඔය ශරීරය ටික දවසක් හරි තියෙනවා කියලා ගත්තට කමක් නැහැ කිව්වා. හැබැයි සිතනම් මොහොතක් තුල ඇතිවෙන මොහොතෙන් නැති වෙනවා. හවුද නැද්ද? මොහොත ක්ෂණයක් පාසා ඇතිවෙනවා නැතිවෙනවා. එහෙනම් ඇයි ඒක ගන්නෙ අපි? නিত্য දෙයක් හැටියට. සැප දෙයක් හැටියට. ආත්ම දෙයක් හැටියට, සුබ දෙයක් හැටියට. තථාගතයන් වහන්සේ දේශනා කරන ඔක අනිත් පැත්ත. අනිත්‍යයි, දුකයි, අනාත්මයි, අසුබයි. දැන් ඒක දකින්නකම් මොකද කරන්න ඕනේ? බය වෙන්න එපා. මේක දැක්කහම gedara නෝනව දාලා මහාන වෙන්න යන්නේ නැහැ. බය වෙන්න එපා. මහත්යව දාලා නෝන මහාන වෙන්න යන්නේ නැහැ. සත්‍ය අවබෝධ කරගෙන ගෘහ ජීවිතය ගත කරන්න පුළුවන්. විසාකාව අවුරුදු 7 දී චුල්ලසෝතාපන්නයි සෝවාන්. දරුවෝ 20ක් ඇදුවනේ. හොඳ විවාහ ජීවිතයක් ගත කළා. සාර්ථක විවාහ ජීවිතයක්. අන්නේ ආගමිකව තමන් නැන්දලා මාමලා අන්නේ ආගමිකව තමන්ගේ මේ බෞද්ධ දර්ශනය තුළට ගත්තා. විසාකාව. ඥාන දරුවෝ 10යි පිරිමි දරුවෝ 10යි 20ක්. හැබැයි චුල්ලසෝතාපන්නයි සෝවාන්. එහෙනම් ගැටලුවක් නැහැ නේද? ගිහි ජීවිතයක් ගත කරන්න පුළුවන්. හැබැයි අය යන අනාගාමී මාර්ගයේ දින. හරි? කාමරාගේ පටිගය අවසන්. එදාට ගිහි ජීවිතේ රැඳෙන්නේ නැහැ. එතකන් රැඳෙයි. එහෙනම් සෝවාන් චුල්ලසෝතාපන්න. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරාමාස සංයෝජන තුන අවසන් කළා. ගෙදර රැඳෙන්න පුළුවන්. ඒ අරියකාන්ත සීලෙන් යුක්තයි මේගොල්ලෝ. අරිය කියන්නේ උසස් උතුම් ශ්‍රේෂ්ඨ, කාන්ත කියන්නේ ලස්සන, සීලය කියන්නේ සංවරයි. පන්සිල් කැඩෙන්නේ මොන හේතුවක් නිසාවත්. පන්සිල් කැඩෙන්නේ නැත්නම් ගෙදර ස්වාමි දියණියයි ස්වාමියයි දෙන්නම පන්සිල් කඩන්නේ නැත්නම් ඒ ගෙදර මොනතරම් ලස්සනද? ප්‍රශ්න ඇති වෙයිද? වාද විවාද ඇති වෙයිද? රණ්ඩු සරුවල් ඇති වෙයිද? කවදාවත් ඇති වෙන්නේ නැහැ. රණ්ඩු සරුවල් වාද විවාද කලහ ගැටීම් ඇති වෙන්නේ මොය පහෙන් එකක් කඩලා. ඒතර චුල්ලසෝතාපන්න නම් ඔය පහෙන් එකක් කඩන්නේ නැහැ යා. චීතේ තියෙනක කඩන්නේ නැහැ යා. කවදාවත් කැඩෙන්නේ නැහැ. පන්සිල්. එහෙනම් කොච්චර ලස්සනද නිවස. ධර්මදේශන අවසන් කරනවා. කාලය ඊළඟ ධර්මදේශනාවේදී අනිත් ටික ශ්‍රවණය කරන්න. දිට්ඨි විසුද්ධි. එහෙනම් අපේ දිට්ඨිය තාම විසුද්ධි වෙලා නැහැ නේද? විසුද්ධි කරගන්න ඕනේ. සත්ත්ව පුජ්‍යල සංඥාවෙන් තොර වෙන්න ඕනේ. සත්වයේ අයිති දෙයක් නෙමෙයි මේ තියෙන්නේ. පුච්චලයේ අයිති දෙයක් නෙමෙයි තියෙන්නේ. අවිද්‍යාව තුළ ඉන්නේ අපි. මෝහය තුළ ඉන්නේ. අවිද්‍යාවෙන් අපි අයින් වෙන්න ඕනේ. මෝහයෙන් අයින් වෙන්න ඕනේ. හොඳයි එහෙනම්. අදට නියමිත ධර්ම දේශනාව අවසන් කරනවා. ඊළඟ ධර්ම දේශනාවත් එක්ක සම්බන්ධ වෙනවා මේ ධර්ම දේශනා මාලාව. පින්කමේ දායකත්වයේ කැනඩාවේ වාසය කරන ශාමලී සිගේරා, ගාමිණී සිගේරා ඇතුළු දූ දරු පිරිස විසින් එයතන්ගේ ප්‍රාර්ථනා බලාපොරොත්තු පරලෝසපත් අයට පින් අනුමෝදන් කරන දෙමව්පියන් ඇතුළු සියලු ඥාති හිතවතුන්ට ජූලි මාස 10 වෙනි දින උපන් දිනයේ සමරණ අසනීප තත්ත්වයෙන් පසුවන ශාමලී සිගේරා මහත්මියට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. එමනම් මේ රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඒ කැනඩාවේ වාසය කරන ශාමලී සිගේරා, ගාමිණී සිගේරා ඇතුළු දූ දරු පිරිසට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. ඒ තුලින් ඒකට යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක්ම වේවා, නිදුක් නිරෝගී සුවපත් භාවයේ තිරචීවනය දීර්ඝායු සම්පස්සල සේවා. ඒ සඳහා මේ උතුම් පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක්ම වේවා කියලා හිතාගෙන සාදු කියනවා. ඒ වගේම ශාමලී සිගේරා, ගාමිණී සිගේරා ඇතුළු එයාගේ පරලෝසපත් දෙමව්පියන් ඇතුළු යම් ඥාතීන් නැද්ද මේ අවස්ථාවේ මේ උතුම් පුණ්‍ය ශක්තිය බලාපොරොත්තු වෙන ඒ සියලු දෙනා පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඊට ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා සාදු කියලා පින් දෙන්න.
අවසාන වශයෙන් ජූලි මාස 10 වෙනි දින උපන් දිනය සමරන යසනීප තත්ත්වයෙන් පසුවන ශ්‍යාමලී සිගේරා මහත්මියට මේ උතුම් පුණ්‍ය ශක්තිය තුලින් කායික සැනසෙල්ලක් ලැබේවා, මානසික සුවතාවයක් ලැබේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඒ සඳහා මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්න. රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා. සියලු දෙවියොත් මේ පින් අනුමෝදන් වේවා. දෙවියනුත් උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා අන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. අරස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඔබ අප සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. සියලු දෙනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු